දේවාලේ ගම කණ්ඩේ ගෙදර පුත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මීතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරින් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බුපදීපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාන. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි. නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 11 වන දේශනයයි මේ. නාමයත් රූපයත් ප්‍රත්‍ය කරගෙන පස්සේ හටගන්නේ නාමයෙන් කෙරෙන නම් කිරීමෙන් රූපයට අධිවචන සම්පස්සයකුත්, රූපයෙන් ලැබෙන ගැටීමෙන් නාමයට පටිඝ සම්පස්සයකුත් සැලසෙන නිසා බව පසුගිය දේශනාවේදී විස්තර කරන්නට යෙදුණා. පස්ස කියන වචනය ධර්මයේ යෙදিলা තියෙන ආකාරයට ඒ පස්සේ සම්පූර්ණ වන්නේ මේ අධිවචන සම්පස්ස, පටිඝ සම්පස්ස කියන අංග දෙක එකතු වෙලායි. ඒ වගේම රූප කියන වචනයට බුදු පියාණන් වහන්සේ දුන්න විශේෂ නිරුක්තියකුත් අප පසුගිය දවසේ සඳහන් කළා. සංයුත්ත නිකායේ කන්ද සංයුත්තේ කජ්ජනීය සූත්‍රයේ සඳහන් වන නිරුක්තිය. රූපපතිති කෝ භික්කවේ තස්මා රූපන්ති බුද්ධිති. යනුවෙන් මේ රූපස්කන්ධය හඳුන්වලා තියෙන්නේ මේ රූපණය වන නිසා. මොනවයින්ද රූපණය වන්නේ? සීතලෙන්, උෂ්ණයෙන්, කුසගින්නෙන්, පිපාසාවෙන්, මැසි මදුරු ආදීන්ගේ ස්පර්ශයෙන් ඒ විදිහේ දේවලින් රූපණය වන නිසා ඊට රූපය කියනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. මෙන්න මේ රූපණ අර්ථය විග්‍රහ කිරීමේදී අපි මේ රූපස්කන්ධය තුවාලයකට සමාන කළ හැකි බවත් සඳහන් කළා. අටුවාදී තෝරලා තිබෙන ආකාරයට මේ රූපණ කියන වචනයට දෙන අර්ථ කිපෙන, පෙළෙන, ලෙඩ වෙන, දුම්නස් වෙන කියන ඒ අදහසයි. මේ අර්ථය දීලා තියෙන්නේ මේ කිපෙන, පෙළෙන, ගැටෙන, දුම්නස් වෙන ගති සාමාන්‍යයෙන් පහසුවෙන් ඉද්දෙන තුවාලයක් ඇති කෙනෙකු තුළ පහළ වෙන ප්‍රතික්‍රියා සිහි ගන්වන දේවල්. මේ ඉද්දෙන ගතිය නිසා පටිඝ සම්පස්සයක් ඇති වෙතයි කීම ඒ නිසා ඊටාත්ම අර්ථවත්. පටිඝ කියන වචනේ මූලික අර්ථය නම් ගැටීමයි. රූප සංඥාවක් හටගන්නේ තුවාලයේ ඉදීමක් වෙන්නේ මේ ගැටීම නාම ධර්මයන්ගේ පිළිතෙන් තේරුම් ගැනීමට උත්සාහ කිරීමෙන්. රූපෙහි යමක් ගැටුණු විට හටගන්නා දැනෙන වේදනාව ඔස්සේ ඇති කරගන්නා රූප සංඥාව එනම් රූපය හඳුනා ගැනීම අඳුරෙහි අන්ධයෙකුගේ අතපත ගෑමක් වගේ. අතට හසු වන රූපයේ නියම තත්ත්වයේ සැකහැර දැන ගැනීමට සාමාන්‍යයෙන් ලෝකයා ඇස හැර බලනවා. ඒ වගේම ඇසට පෙනෙන රූපයේ නියම තත්ත්වය දැන ගැනීමට අත ගාලා බලනවා. මේ දෙකම අන්ධයෙකුගේ වැඩ වගේ. නමුත් මේ එක ක්‍රමයකින්වත් මුලාව සම්පූර්ණයෙන් ඉවත් කර ගැනීමට ලෝකයා අසමත් වෙනවා. ඊට හේතුව ඝන සංඥාව අනුව නිගමනයකට බැසීමට පුරුදු වෙලා සිටින නිසා. භවදිට්ඨියත් විභවදිට්ඨියත් යන අන්ත දෙකට තුඩු දෙන්නේ මේ රූපය පිළිබඳව ගත්තු ඝන සංඥාව බව අපට කලහ විවාද සූත්‍රයේ සඳහන් වන එක්තරා ගාථා ධර්මයකින් පෙන්눔 කරන්න පුළුවන්. අපි ගියවර ඒ ගාථා ධර්මයත් උපුටා දැක්වුවා. රූපේ සුදිස්වා විභවං භවං ච විනිච්ඡයං කූතේ ජන්තු ලෝකේ. රූපයෙන් පිළිබඳව විනාශයක් සහ ප්‍රයත්නක් කියන මේ කාරණා දෙක දැකලා ලෝකයේ මිනිස්සෙක් යම් කිසි නිගමනයකට එළඹෙනවා. ඒකාන්ත වශයෙන් රූප ධර්ම තියෙනවා කියන හැඟීමක් ඇති කරගන්නවා සාමාන්‍ය ලෝකයා. මේ ඇති කරගත්තු අදහස රූප සංඥාවක් අර ගැටීම නිසා ඇති කරගත්තු එක්තරා සංඥාවක්. මේ ඇති කරගත්තු අදහස රූප සංඥාවක්. අර ගැටීම නිසා ඇති කරගත්තු එක්තරා සංඥාවක්. මේ රූප සංඥාව කොයි මට්ටමකින් ගත්තත්
මේක එක්තරා විදිහක අන්ධයෙකුගේ නිගමනයක් වෙන දෙයක්. මෙන්න මේ අනුව තමයි ලෝකයේ භව විභව කියලා අන්තගාමී දෘෂ්ටි දෙකක් තහවුරු වෙලා තියෙන්නේ. මේ රූප ධර්මයන් ද්‍රව්‍යය පිළිබඳව නොයෙකුත් විදිහේ මතිමතාන්තර හිමත් ලෝකයේ පවතින්නේ ඒවා ඒකාන්ත වශයෙන් සත්‍ය දේවල් හැටියට ගැනීම. අතට අසුවන ඇසට පෙනෙන දේවල් ඒකාන්ත වශයෙන් පවතිනවා කියන හැඟීමක් ලෝකයේ තියෙනවා. එතකොට යම්කිසි දෙයක් යම්කිසි කාල සීමාවක් පවතිනවා. ඊළඟට ඒක නැති වෙලා යනවා. මේ අනුව ලෝකයේ හැම දෙයක්ම ඒකාන්ත වශයෙන් පවතිනවයි. ඒ වගේම එක්තරා අවස්ථාවකදී ඒවා විනාශ වෙලා යනවයි කියලා මේ විදිහට භව විභව වශයෙන් අන්තගාමී දෘෂ්ටි දෙකක් ලෝකයේ පැනනගිලා තියෙනවා. මේකත් රූප සංඥාවක්. නිරිඟුවක් පස්සේ දිවීමක් වැනි දෙයක්. එක්තරා විදිහක මුලාවක්. බුදු පියාණන් වහන්සේ ජටා සූත්‍රයේදී දක්වලා තියෙන්නේ නාමයත් රූපයත් පටිඝයත් රූප සංඥාවත් යම් තැනක නැති වෙනවා නම් උපරෝධණය වෙනවා නම් සම්පූර්ණයෙන්ම නවත්වනු ලබනව නම් අන්න එතන අන්තෝ ජටා බහි ජටා ස්වરૂපී මුළු මහත් සංසාර ගැටලුවම විසඳෙන බව. අපාහරිනු ලබන බව. ඒක අපි කළ මේ විග්‍රහය අනුව තරමක් දුරට තේරුම් ගන්න පුළුවන්. මේ නාමයත් රූපයත් ඒ වගේම පටිඝයත් රූප සංඥාවක් මේ පද හතරම වැදගත් වෙනවා. පටිඝ රූප සංඥා, පටිඝ සම්පස්ස, අදිවචන සම්පස්ස කියන වචන දෙකට සමානයි. එතකොට රූප සංඥාව ගැන විශේෂයෙන් යමක් කියනවා නම් මේ රූප සංඥාවට මූලික හේතුව වන්නේ ස්පර්ශය. ඒ නිසාම කලහවිවාද සූත්‍රයේ දක්වලා තිබෙනවා භව විභව දෘෂ්ටි දෙක පැනනගීමට හේතු වන්නේ ස්පර්ශයයි කියලා. ස්පර්ශය නිසා භව විභව දෘෂ්ටි ඇති වෙනවා කියලා. ස්පර්ශය පිළිබඳ විග්‍රහය ක්‍රමක්‍රමයෙන් ගැඹුරට ගෙන යන විදිහේ ප්‍රශ්නෝත්තර මාලාව සුත්ත නිපාතයේ මේ කලහවිවාද සූත්‍රයේම දකින්නට ලැබෙනවා. පස්සෝනු ලෝකස්මින් කුතෝ නිදානෝ. ප්‍රශ්නය අහනවා ලෝකයේ ස්පර්ශය කුමක් නිදාන කොටද පවතින්නේ? කුමක් හේතු කොටගෙනද පවතින්නේ කියලා. ඒකට දෙන පිළිතුර නාමංච රූපංච පටිච්ච පස්සෝ. නාමයත් රූපයත් නිසා ස්පර්ශය ඇති වෙනවා කියලා. ඊළඟට අසන ප්‍රශ්නය. කිස්මින් විභූති න පුසන්ති පස්ස. කුමක් නැති වූ කල්ලි ස්පර්ශෝ ස්පර්ශ නොකෙරෙද්ද? ඊට දෙන පිළිතුර රූපේ විභූතේන පුසන්ති පස්ස. රූපේ නැති වූ කල්ලි ස්පර්ශෝ ස්පර්ශ නොකෙරෙද්ද? ඊළඟට අසන ප්‍රශ්නයත් පිළිතුරත් ඊටාත්ම වැදගත්. ඒ වගේම ගැඹුරු විදියේ ධර්ම විග්‍රහයක්. ඒ නිසා අපි මේ ගාථා දෙකම සම්පූර්ණයෙන්ම උපුටා දක්වන්න උත්සාහ කරනවා. ප්‍රශ්නය මේකයි. කතං සමේතස්ස විභෝති රූපං සුඛං දුඛං වාපි කතං විභෝති. ඊතං මේ පබ්‍රූහි යථා විභෝති තං ඥානියාම ඉති මේ මනෝ අහු. කතං සමේතස්ස විභෝති රූපං. කෙසේ සමන්විත වූ රූපය නැති වෙයිද? සුඛං දුඛං වාපි කතං විභෝති. සැප දුක් දෙකද කෙසේනම් කොයි ආකාරයකින් නැති වෙයිද? ඒතං මේ පබ්‍රූහි යථා විභෝති. මේව නැති වෙන ආකාරය මට කියනු මැනව. තං ඥානියාම ඉති මේ මනෝ අහු. මේ කාරණාව දැනගනිමු යන අදහස මට ඇතිවිය. ඊළඟට ඒකට දෙන පිළිතුර මේකයි. මහා ආශ්චර්යවත් පිළිතුරක්. න සංඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපිය සංඤී න විභූත සංඤී එවං සමේතස විභෝති රූපං සංඥා නිදානාහි පపంచ සංඛා. ඒ කියන්නේ අර රූපයේ විභූත වූ එහෙම නැත්නම් රූපයෙන් නැති වූ තත්වයක් ලැබූ ඒ වගේම සැප දුක් දෙක නැති කරගත් තත්වයක් ලැබූ පුද්ගලයෙකු පිළිබඳවයි මේ විස්තරය කෙරෙන්නේ. න සංඤ සංඤී. ඒ තැනත්තා සාමාන්‍ය ප්‍රකෘති සංඥාවෙන් සංඤී වූයේ නොවේ. ප්‍රකෘති සංඥාවෙන් සංඤී වූයේ නොවේ. ප්‍රකෘති සංඥාවෙන් යුක්ත තැනැත්තෙක් නොවේ. ඒ වගේම න විසඤ්ඤ සංඤී. විකෘති සංඥාවෙන් යුතු විසඤ්ඤ වූ පුද්ගලයෙකුත් නොවේ. සිහි නැති වුණ පුද්ගලයෙකුත් නොවේ. නෝපි අසඤ්ඤී. ඒ වගේම සංඥාවෙන් තොර තත්වයකුත් නොවේ. නිරෝධ සමාපatti ඒත් නැත්නම් අසඤ්ඤ සත්‍ය ආදී ස්ථානවල සිටිනවා වගේ සංඥාව කොහෙත්ම නැති තත්වයකුත් නොවේ. න විභූත සංඥා. සංඥාව ඉක්මව තත්වයකුත් නොවේ. ඒවං සමේතස විභූති රූපං. මේ ඔක්කොම නොවේ කියන ඒවායි. මුල් පද දෙකේම තියෙන්නේ. තුන්වෙනි පදේ තියෙනවා මෙන්න මෙසේ සමන්විත වූවහුට රූපේ නැති වේ.
සංඥා නිදානාහි පపංච සංඛා. මක් නිසාදයක් හි කියලා යොදලා තියෙන හේතුව දැක්වීමටයි. පపంచ සංඛාවෝ සංඥාව නිදාන කොට ඇති හේයි. එතකොට මෙන්න මේ ගාථාවේ අර්ථ විග්‍රහය පිළිබඳ විශේෂයෙන් යමක් කියන්නට සිද්ධ වෙනවා. මක් නිසාද මහා නිද්දේශයේ මේක තෝරලා තියෙන්නේ මේ ගාථාව තෝරලා තියෙන්නේ චතුර්ථ ධානය ලබාගත් කෙනෙක් ප්‍රථම අරූප ධානය වන ආකාසානංචායතනය දෙසට සිත යොමු කරන අතුරු අවස්ථාව හැටියට. එහෙම තෝරන්න හේතුව මොකද? අර නවිභූත සංඤී කියන එක එතන අරගෙන තිබෙන්නේ අරූප සමාපත්තියක් නොවේ කියන අදහස. එතකොට සාමාන්‍ය චිත්ත tattයක් නොවේ. විසඤ්ඤ වූ tattයකුත් නොවේ. අසඤ්ඤ සත්ත්ව නිරෝධාදී tattයකුත් නොවේ. අරූප සමාපත්තියකුත් නොවේ. එතකොට ඉතින් ඉතුරු වෙන්නේ මෙන්න මේ විදිහ අතුරු අවස්ථාවක් පමණයි. ඒක නිසා වෙන්නේ නැති මහා නිද්දේශයේ මේක තෝරන්නේ ආරුප්ප මග්ග සමංගී කියලා. අරූප ධානය වලට යන මාර්ගයේ සිටිය තැනැත්තෙකුගේ චිත්ත tattය හැටියට ඒක තෝරන්නේ. ඒ වගේම අනිත් තටුවාවලත් ඒ විදිහට තෝරනවා. නමුත් මෙතන කල්පනා කරලා බලනකොට මේ සූත්‍රයේ සැකස්ම අනුවත් ධර්ම විග්‍රහය ඉදිරිපත් කරලා තිබෙන ආකාරය අනුවත් කල්පනා කරලා බලනකොට මෙතන තියෙන ඊට වඩා ගැඹුරු තත්ත්වයක් ලෝකෝත්තර තත්ත්වයක් මෙතන තිබෙනවා. රූපයේ සමතික්‍රමණීය වශයෙන් ඔය අරූප ධාන ආදීදී කෙරෙන විදිහේ එහෙම නැති කිරීමක් නොවේ මෙතන. ලෝකෝත්තර වශයෙන් ප්‍රහාණ වශයෙන් ඉක්මවීමක් මෙතනින් හැඟෙන්නේ. විශේෂයෙන්ම මේ අවසාන පදයෙන් කියවෙනවා සංඥා නිදානාහි පపంచ සංඛා. මේ පపంచ සංඛා කියන එක විදර්ශනාවට අයිති පදයක්. ඒ වගේම අර ඒ සූත්‍රයේ මුලින් ඉඳලාම ඉන්නේ විදර්ශනාවට හුරු ගැඹුරු අන්තමේ ප්‍රශ්න මාලාව. ඒක අපිට දක්වන්න පුළුවන් කලහ විවාද සූත්‍රයේ ගාථා 16කින් සමන්විත සූත්‍රයක්. ඒකේ පළවෙනිම ගාථාවෙන් නගන ප්‍රශ්නය කුතෝ පහූතා කලහ විවාදා පරිදේව ශෝකා සහ මච්ඡරාච මානාති මානා සහ පේසුනාච කුතෝ පහූතා තදින්ග බ්‍රූයි. කුතෝ පහූතා කලහ විවාදා. කලහ විවාදය කොතනින් හටගත්තාහුද? ඒ වගේම පරිදේව ශෝකා සහ මච්ඡරාච ශෝක පරිදේව හැඬීම් වැළපීම් මච්චරිය ඒ වගේම මාන අතිමාන කියන ඒ ක්ලේශ ධර්ම කේනාම් කීමාදී මේ හැම කෙලෙස් ධර්මයන්ම ඇතිවන්නේ කොතනින්ද කියන එකයි මූලික ප්‍රශ්නය. මේ ප්‍රශ්නයට පිළිතුරු දීම වශයෙන් තමයි මේ සූත්‍රයේ ගාථා 16කින් සමන්විත මේ සූත්‍රය ක්‍රමක්‍රමයෙන් විකාශනය වන්නේ. ප්‍රතිච සමුත්පාද න්‍යායයට අනුව කලහ විවාද වලට හේතු හැටියට දක්වනවා පියා පහූතා කලහ විවාදා. යම් යම් දේවල් ප්‍රිය වශයෙන් සැලකීම නිසා කලහ විවාද ආදී ඇති වෙන බව දක්වනවා. හරියට ධම්මවැලක පුරුක් වගේ විකාශනය වන්නේ මේ සූත්‍රයේ. ඊළඟට ප්‍රශ්න කරුවහන් ප්‍රශ්නය ඒ පිය කියන අදහස ඇති වෙන්නේ කොහොමද? ඒකට හේතුව හැටියට දක්වන්නේ ඡන්දය. ඡන්ද නිදානානි පියානි ලෝකේ. ලෝකයේ ප්‍රිය හැටියට සැලකෙන දේවල් ඡන්දය, කැමැත්ත, ඕනෑකම, ආසාව ආදී මුල් කරගෙනයි. මේ ඡන්දය මුල් කරගෙනයි ප්‍රිය කියන අදහස ඇතිවන්නේ. ඊළඟට ඡන්දය ඇතිවන්නේ මොකක් නිසාද කියන ප්‍රශ්නය අහනවා. ඒකට හේතු වශයෙන් දක්වන්නේ සාතං අසාතං. සාත අසාත කියලා කියන්නේ සාමාන්‍ය වශයෙන් දක්වන්න පුළුවන් සැප දුක් වේදනා කියලා. මනාප අමනාප වේදනා කියලා ගන්න පුළුවන්. සැප දුක් වේදනා තමයි අර ඡන්දයට හේතු හැටියට දක්වන්නේ. ඊළඟට මේ සාතං අසාතං කියන භේදයට හේතු අහනවා. ඒකට තමයි ප්‍රකාශ කරන්නේ පස්ස හේතුවයි කියලා. පස්සේ නිසායි අර සැප දුක් වේදනා ඇති වෙන්නේ. ඊළඟට අහනවා ස්පර්ශයට හේතුව කුමක්ද කියලා. ඒක අපි දැනටමත් සඳහන් කරලායි තියෙන්නේ. පස්සෝනු ලෝකස්මි කුතෝ නිදානෝ කියලා අහපු ප්‍රශ්නේ. අපි මේ විවරණය ආරම්භ කළෙත් එතනින්. ඒකට දුන්න පිළිතුර නාමංච රූපංච. එතකොට පස්ස කියන ධම්වැලේ මෙහායින් තියෙන්නේ නාම රූපය. ඔන්න ඊළඟට නාම රූපයටත් මෙහායින් ඊටත් වඩා ගැඹුරට යන තැන තමයි මෙතන දැන් අපි ඇවිල්ලා තියෙන්නේ. නසඤ්ඤ සංඥාදී ගාථාව. මක් නිසාද? රූපේ විභූතේ නපුසන්ති පස්සෝ. මෙතන අහන ප්‍රශ්නයත් හරි අමුතු විදියයි. ස්පර්ශය නිකම්ම නිරුද්ධ වීමක් නෙවෙයි මෙතන කියන්නේ. ස්පර්ශ නොකරන්නේ කෙසේද කියන්නේ. කවර අවස්ථාවකද කියන්නේ. එතකොට රූපේ විභූතේ නපුසන්ති පස්සා රූපේ නැති වූ කල්ලි ස්පර්ශය ස්පර්ශ නොකේ.
ඊට පිළිතුරු වශයෙන් තමයි නසඤ්ඤ සංඤ්ඤා ආදී ගාථාව දේශනා කරලා තියෙන්නේ. ඊට වඩා ගැඹුරු ලෝකෝත්තර වශයෙන් විමුක්ත තත්ත්වයක්. සුඛ දුක්ඛ ඒ වගේම රූප අරූප සංඥාවයි මෙතන කියවෙන්නේ. මෙතන සංඥා පිළිබඳ ප්‍රශ්නයක්. සුඛ දුක්ඛ ඒ වගේම රූප සංඥාවයි මෙතන කියවෙන්නේ. මෙතන සංඥා පිළිබඳ ප්‍රශ්නයක්. මේ මුළු මහත් විග්‍රහයම කුළු ගැන්වෙන අවස්ථාව තමයි මේ කියන නසඤ්ඤ සංඤ්ඤා ආදී ගාථාව. ඒක 13 වෙනි ගාථාව හැටියටයි තියෙන්නේ. සාමාන්‍ය නිබඳු ධර්ම විග්‍රහයක් කෙලවර වන්නේ නිර්වාණය. නිවනින් කුළු ගන්නවන්නේ. ඒක නිසා නිවන් සිතක් පිළිබඳ තත්ත්වයයි මෙතනින් කියවෙන්නේ. ප්‍රතිෂේධ 4ක් මෙතන තියෙනවා. නෑ කියලා 4ක් මෙතන තියෙනවා. නසඤ්ඤ සංඤී, න විසඤ්ඤ සංඤී, නෝපිය සංඤී, න විභූෂ සංඤී. මේ නෑ 4ම අර ලෝකෝත්තර විදියේ එක්තරා සංඥා මට්ටමක්. පුදුම විදියේ සංඥා මට්ටමක් නේ. එතකොට මේ සංඥා ශීර්ෂයෙන් මේ ධර්මයේ ගැඹුරුම අංශයක් පිළිබඳ විග්‍රහයක් මෙතන තියෙනවා. මක්නිසාද බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මෙතන රූපයෙන් ගැලවීමට නම් රූප සංඥාවෙන් ගැලවෙන්න ඕන. ඒක ඊටාත්ම ගැඹුරු දෙයක්. අර අන්තෝ ජටා බහිජටා සූත්‍රයේ සඳහන් කළ නාමංච රූපංච පටිඝං රූප සංඥාච. එතන රූප සංඥා කියලා කියම විශේෂයි. සාමාන්‍ය ලෝකයේ අයිතෙක් හිතුවේ බුදු පියාණන් වහන්සේ පහළ වෙන තාක් වෙන එකක් තබා තාපසව රූපවා හිතුවේ රූපයෙන් මිදීමට නම් අරූපය අල්ල ගන්න ඕන කියලා. අපි කලින් දේශනාවක සඳහන් කළා අරූපය බදා ගැනීම හරියට අර රාත්‍රියේ හොල්මනක් දැකලා බය වෙලා යකෙක් කියලා හිතාගෙන යකාගෙන් බේරීමට දිවීම වගේ. යකත් අරගෙන දුවන. අන්න ඒ වගේ අර අරූපයේ තියෙන රූප සංඥාව. රූප සංඥාව සංස්කාර මගින් ඈත් කරනවා. ධාන බලයෙන් රූපය කියන අදහස යටපත් කරනවා. නමුත් රූප සංඥාව නැති උනේ නැහැ. එතකොට බුදු පියාණන් වහන්සේ මේ සමුච්ඡේද ප්‍රහාණය පිළිබඳව ලෝකයට දුන්න පණිවිඩය මොකක්ද? සංඥා පිළිබඳ එක්තරා ගැඹුරු ධර්මතාවක් අවබෝධ කර ගැනීමෙන් තමයි රූපයෙන් මිදෙන්න පිළිවන් වන්නේ. එතෙක් සංසාරේම කරකැවෙන. එතෙක් අරූප ලෝකවල කොයිතරම් කල්ප ගණනක් ඈත් වෙලා හිටියත් ආපසු රූපයට කරකිට යනවා. මක්නිසාද? අර රූපේ හොල්මන තියෙනවා රූපය තුල. අන්න ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේට කලින් සිටි තාපසවරුන්ට බැරි වුණේ මේ සංසාරයෙන් භවෙන් මිදෙන්න. මේ භවයි භව දෘෂ්ටි පිළිබඳ මහා ගැඹුරු විග්‍රහයක් මේ කලාවිවාද සූත්‍රයේ සම්පූර්ණයෙන්ම තියෙනවා. මෙතන මහා නිද්දේශයට වඩා වෙනස් විවරණයක් දීම සමහර විට කෙනෙක් හිතන්න පුළුවන් ධර්මයට ගහන පහරක් කියලා. නුවණැති කෙනෙකුට විමසා බැලීමටයි මේ කාරණා ප්‍රකාශ කරන්නේ. මේ 13 වෙනි ගාථාවෙන් කියවෙන්නේ එතකොට නිවනින් කුළු ගැන්වුණු අවස්ථාවක්. ඒක වඩා පැහැදිලි වෙනවා 14 වෙනි ගාථාවේ. මේ ප්‍රශ්න කරු ප්‍රකාශ කරනවා යන්තං අපුච්චිම් අකිත්තේනෝ අඤ්ඤන්තං පුච්ඡාමි තදින්ග බ්‍රූහි. අපි යමක් ඇසුවා නම් ඒක ප්‍රකාශ කළා. ඒ කියන්නේ මුලදී අහපු ප්‍රශ්නේ දැන් විසඳෙලා ඉවරයි කියන එක. 13 වෙනි ගාථාව වෙනකොට අපි යමක් ඇසුවමෝද එය අපට ප්‍රකාශ කර තිබේ. අඤ්ඤන්තං පුච්ඡාම අපි වෙන දෙයක් දැන් අසමු කියලා වෙන දෙයකුයි ඊළඟට අසන්නේ. මොකක්ද ඒ අසන්නේ? තාවතක් ගන්නු වදන්ති හේකේ යක්ඛස සුද්ධින් නිද පණ්ඩිතාසේ උදාහු අඤ්ඤම්පි වදන්ති එත්තෝ. ඒ කියන්නේ අර ප්‍රශ්න කරු ඊළඟට මේ தත්ත්වයේ තේරුම් ගන්න බලනවා භව විභව දෘෂ්ටි ආශ්‍රයෙන්. යක්ඛ කියන වචනය යොදන්නේ ආත්ම කියන අදහසෙන්. ආත්ම සත්ව කියන අදහසෙන්. එතන තියෙන එක්තරා විදිහක මිත්‍යා දෘෂ්ටියක්. යක්ඛස සුද්ධින් කියන්නේ මේ ආත්මයේ සුද්ධි අවස්ථාව හැටියට සැලකන්නේ. මේ ප්‍රශ්නය අහන්නේ. ඒ කියන්නේ මේ ආත්මයේ ඉහළම සුද්ධ අවස්ථාව හැටියට ලෝකයේ සිටින පඬිතෙන් ප්‍රකාශ කරනවද කියලා ඒ ප්‍රශ්න කරුවා. ප්‍රශ්නයට උත්තර දුන්නට පස්සේ ඒක තේරුම් ගන්න කරන උත්සාහයක් මේ. එතකොට ඒකට දැන් පිළිතුරු කුමක්ද? එතාවතක් ගම්පි වදන්ති හේකේ යක්ඛස සුද්ධින් ඉද පඬිතාසේ තේසං පණේකේ සමයං වදන්ති අනුපාදිශේෂේ කුසලාවදාන. එතෙන් පඬිත කෙනෙක් මේ ආත්මික සුද්ධ අවස්ථාව හැටියට දක්වනවා. ඒ පඬිතෙන්ගෙන්ම තවත් කොටසක් මේක උච්ඡේද හැටියට තේරුම් කරනවා. කියලා ඔන්න අවසාන ගාථාවෙන් භව විභව දෘෂ්ටි පිළිබඳ මේ විපරීත අදහස එහෙම පිටින්ම ප්‍රතික්ෂේප කරනවා. ඒතේ චඤ්ඤත්වා උපනිසිතාති ඤත්වා මුනි නිස්සයේසෝ විමන්සි ඤත්වා විමුක්තෝ නබිවාදමේති භාය නසමේති භේය.
ඒතේච ඤත්වා උපනිෂිතාති. මේ කියාපු පඬිත මත දෙකම උපනිෂිතයයි දැනගන්න. උපනිෂිත කියන්නේ දෘෂ්ටි උපනිෂ්ඨය කර දෘෂ්ටි වලට හේතු වෙලා ඇති කරගත්තු අන්ත දෙකක් බව තේරුම් අරගෙන. ඤත්වා කියන වචනේ තුන් තැනකම සඳහන් වෙනවා. ඤත්වා මුනි මේ මුනිවරයා මේ රහතන් වහන්සේ නිසේසෝ විමංසි ලෝකයේ තිබෙන නිශ්‍රයයන් නිශ්‍රය කියන වචනේ ගැන අපි බොහොම දේ ප්‍රකාශ කළා පසුගිය දේශනාවල. ලෝකයේ හේතු විසිටින යම් යම් දෘෂ්ටි ආදී දේවල් ඒ නිශ්චය පිළිබඳ විමර්ශන බුද්ධියක් ඇති මේ මුනිවරයා ඤත්වා විමුක්තු ඒ අවබෝධය නිසාම විමුක්තව නිවිවාදමේති ලෝකයා සමග විවාදයට එන්නේ නැහැ. මක් නිසාද? භවා භවායන සමේති ධීරෝ භව විභව දෙපැත්තටම වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ නිවන භව විභව දෙපැත්තටම ශාස්ත්‍ර උච්ඡේද දෙපැත්තටම වැටෙන්නේ නැහැ කියලායි ඒ සූත්‍රයේ කෙලවර වන්නේ. අපකල මේ විග්‍රහයේ යුක්ති අයුක්ති භාවයේ තවදුරටත් කෙනෙකුට විමසා බලන්න පුළුවනි. සුත්ත නිපාතේම පාරායන වර්ගයේ එනවා උපසීව සූත්‍රය කියලා සූත්‍රයක්. අපි කලින් සමහර අවස්ථාවල ඒකෙන් උද්දෘත කරලා දැක්වුවා. එතන නිවන සඳහන් වෙනවා එක්තරා උපමාවකින්. ඒ කියන්නේ රහතන් වහන්සේගේ විඥාන නිරෝධය පිළිබඳ ප්‍රත්‍යක්ෂ අවස්ථාව සඳහන් කළාට පස්සේ ඒක සඳහන් කරන්නේ එක්තරා උපමාවකින් උයි අච්චි යථා වාත වේගේන කිත්තෝ අත්තං ඵලේතින උපේති සංඛම්. හරියට ගිනිසිල වාතයෙන් සුළඟින් විසි කරනු ලැබ අත්තං ඵලේති අස්තේට ගියා නැති වුණා කියන එකයි. ගිනිසිල නිවිලා ගියා. න උපේති සංඛම්. නිවිලා ගියාට පස්සේ ඒකට කියන්න වචනයක් නැහැ. නිවිලා කොහේද ගියේ උතුරටද නැගෙනහිරට ආදී වශයෙන් ඒ විදිහට දිශා වශයෙන්වත් ප්‍රකාශ කරන්න බෑ. නිවිලා ගියා කියනවා මිසක් ඊට වැඩි දෙයක් කියන්න බෑ. එහෙම ප්‍රකාශ කරාට පස්සේ එතෙන්දී උපසීව මානවකයා ඊ අර බ්‍රාහ්මණ මානවකයෙක් ශාස්ත්‍ර දෘෂ්ටියේ පිහිටාගෙන සිටින නිසා අසනවා. මේ සූත්‍රය ඇසුවා වගේම ප්‍රශ්නයක්. පිළිතුරු දුන්නටත් පස්සේ අරක තෝරගන්න බලනවා භවි භව දෘෂ්ටි වශයෙන්. මෙන්න මේ විදියයි උපසීව සූත්‍රයේ අසන ප්‍රශ්නය. අත්තංගතෝසෝ උදවාසෝ නත්ති උදාහුවේ සස්සතිය ආරෝගෝ තං මේ මුනි සාධු ව්‍යාකරෝහි තථා ඉතේ විදිතෝ ඒස ධම්මෝ. අත්තංගතෝසෝ උදවාසෝ නත්ති මේ මුනිවරයා අස්තයට ගියාද? එහෙම නැත්නම් උච්ඡේද වශයෙන් නැති වුණාද? එහෙමත් නැතිනම් උදාහුවේ සස්සතිය ආරෝගෝ නිරෝගීව යම්කිසි ශාස්ත්‍ර තත්වයක් ලැබුවාද? ඔන්න ඔය විදිහට බොහෝ තැන්වල අපට පේනවා සූත්‍රවල බුදු පියාණන් වහන්සේ නිවනින් කුළු ගන්වල යම්කිසි දේශනාවක් දේශනා කළාම අසාගෙන සිටින සාමාන්‍ය ජනයා අර දෘෂ්ටියෙන් මිදුණු නැති පුද්ගලයින් ඒක තේරුම් ගන්න උත්සාහ කරනවා භව විභව දෙක ඔස්සේ. අන්න ඒ විදිහ අවස්ථාවක් උපසීව සූත්‍රයේ තියෙනවා. කෙනෙකුට තවත් නිදර්ශනයක් අවශ්‍ය නම් සොයා ගන්න පුළුවනි පොට්ටපාද සූත්‍රය. දීඝනිකායේ පොට්ටපාද සූත්‍රය. එතනදී බුදු පියාණන් වහන්සේ මේ මුළු මහත් නිර්වාණ ප්‍රතිපදාවම දක්වන්නේ සංඥා ශීර්ෂයෙන්. ඒකත් මේ සංඥා කියන වචනේ වැදගත්කම පෙන්වුම් කරන සූත්‍රයක්. අනුපුබ්බාභිසඤ්ඤා නිරෝධ සම්පජාන සමාපatti කියන මහ දිග වචනයකින් එතන දක්වනවා ඒ නිර්වාණගාමී ප්‍රතිපදාව. විශේෂයෙන්ම එතන අන්‍ය තීර්ථකයින්ම බුදු පියාණන් වහන්සේගෙන් ඉල්ලා සිටිනවා අපිට මේ අභිසඤ්ඤා නිරෝධය පිළිබඳව කියා දෙන්න කියලා. ඒ විදිහට බුදු පියාණන් වහන්සේ අභිසඤ්ඤා නිරෝධය පිළිබඳව මහා දීර්ඝ විස්තරයක් ගැඹුරු විස්තරයක් ඉදිරිපත් කළාට පස්සේ පොට්ටපාද පරිප්‍රාජකයා අසනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. සංඥානකෝ පුරිසස්ස අත්තා උදාහු අඤ්ඤා සංඥා අඤ්ඤවත්ත. ඔක්කොම කිව්වට පස්සේ අසනවා සංඥාව කියන එක පුරුෂයෙකුගේ ආත්මයද එහෙම නැත්නම් සංඥාව එකක් කිය ආත්මය වෙන එකක් කියන එකද තත්ත්වය කියලා. අන්නේ විදිහට ආත්මාදාහයෙන් තොරව ආත්ම දෘෂ්ටියෙන් තොරව මේ ධර්ම තේරුම් ගැනීමට හැකියාවක් ඒ බ්‍රාහ්මණයන් තුල තිබුණේ නැහැ. ඒකයි මේ විදිහේ ප්‍රශ්න අහන්නේ. එතකොට මෙච්චර දුර අපි ගියේ මේක විශේෂ කාරණයක් නිසා. මහා නිදේශේ පවා මේක තෝරලා තිබුණත් අඩාල නිගමනයක් දීලා තියෙන්නේ මේ නසඤ්ඤ සංඥාදි ගාථාවට. කිසිම විදියකින් අන්‍ය තීර්ථකයින්වත් ඒ චතුර්ථ ධානයේ ඉඳලා අරූප ධානයට යොමු වන විදිය අතුරු අවස්ථාවකට ආත්මයේ සුද්ධ අවස්ථාවේ කියලා ප්‍රකාශ කරලා නැහැ. ප්‍රකාශ කරන්නේ නැහැ එහෙම එකක්. මේ අතුරු අවස්ථාව කියන එක විශේෂයෙන් සැලකිය යුතු දෙයක් නෙවෙයි. එතකොට මේ ප්‍රකාශ කළ අදහස් කීපයම තව දුරටත් සනාථ වන නිබ්බාන පටිසංයුත්ත සූත්‍ර ගණනාවක්ම සමහර විට අපේ මේ දේශනා මාලාවේ ඉදිරියට හමු වෙන්න පුළුවන්.
නසඤ්ඤ සංඤාදී ගාථාව සාමාන්‍යයෙන් කෙනෙකුට අමතක කරන්න අපහසුයි. ඒකේ 아무තු ස්වභාවය නිසා. අන්නේ ගාථාව අපිට නිතර සඳහන් කරන්න සිද්ධ වෙනවා. ඒකට සමාන නිබ්බාන පටිසංයුත් සූත්‍ර රාශියක් අපිට ඉදිරියට හමු වෙන්න පුළුවන්. එතෙක් එක්තරා සුළු ඉඟියක් දීමක් වශයෙන් අපි කලින් සඳහන් කළ උපමා දෙකක් නැවතත් මතක් කරන්න කැමැතියි. එකක් තමයි බුදු පියාණන් වහන්සේගේම උපමාවක් පේන පිණ්ඩූපම සූත්‍රයෙන්. අප දැක්වූ මාය උපමංච විඥාන විඥානයේ මායාවක් හැටියට. මේ කාලී වචනයක් යොදනවා නම් විඥාවක්. විඥා දැක්ම. බුදු පියාණන් වහන්සේ එක හොඳ උපමාවකින් දක්වලා තියෙනවා. අර ස්කන්ධ පහම ගැන සඳහන් කරන අවස්ථාවේ විඥානය පිළිබඳව හරියට මායාකාරයෙකුගේ අතලැසියෙක් හරි මහා මාර්ගයේ යම්කිසි මායාවක් විද්‍යාවක් දක්වනවා. යම්කිසි නුවණැති පුද්ගලයෙක් යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව මේක නරඹන අතර තේරුම් ගන්නවා මේක හිස් දෙයක්, හිතකම්, තුච්ඡකම්, අසාරකම්. එහෙම තේරුම් ගන්නවා කියලා ප්‍රකාශ කරනවා. එතකොට විඥානයේ හිස් ස්වභාවය තේරුම් ගත්තා නම් යම් කෙනෙක් ඒක හරියට අර විඥා දැක්මක තිබෙන සියලුම සූත්‍ර, කපටි සූත්‍ර තේරුම් ගත්තා වගේ තත්ත්වයක්. දැන් අපි ටිකක් හිත යොමු කරලා බලමු. මේ විඥා දැක්මක් නරඹන අය දිහා විඥා දැක්මක් නරඹනකොට සමහරුන්ගේ කටවල් ඇරිලා පුදුමය නිසා, ත්‍රාසය නිසා නොයෙකුත් වචනක් කියවෙනවා. නමුත් යෝනිසෝ මනසිකාරයෙන් යුත් යම්කිසි පුද්ගලයෙක්, විනිවිද දකින ප්‍රඥාවෙන් යුක්ත පුද්ගලයෙක් මේ විඥා දැක්ම දිහා බලාගෙන ඉන්න අතරේ මේකේ ඇති රහස සම්පූර්ණයෙන්ම වටහා ගත්තා නම් ඒ පුද්ගලයා කොහොමද මේ විඥාව දිහා බලාගෙන ඉන්නේ? අපි ටිකක් කල්පනා කරලා බලමු. බලන් ඉන්නේ හිස් බැල්මකින්. හිස් බැල්මකින් බලාගෙන ඉන්නේ. ඒකටම තමයි මතක් කරගන්න පුළුවනි විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ බවං. අනන්ත. ඒ විඥාවේ ඇලිලා නැහැ. ඒ විඥාව අන්ත කරගෙන නැහැ. අරමුණු කරගෙන නැහැ ඒ බැල්ම. ඒ වගේම අනිදස්සන විඥාව පෙනෙන්නේ නැහැ ඒ බැල්මට. විඥාවෙන් මිදලා තියෙන්නේ ප්‍රඥාවෙන්. සබ්බතෝ බවං ආලෝකයක් තියෙනවා. ප්‍රඥා ආලෝකය නිසා විඥාවේ තිබෙන කළු පාට රහස් ඔක්කොම ප්‍රඥා ආලෝකයට යටයි. එතකොට මේ පුද්ගලයා බලාගෙන ඉන්නේ හිස් බැල්මක. මේ පුද්ගලයා දිහා යම් කිසි කෙනෙක් අර විදියට මෝහයෙන් කටත් අරගෙන බලාගෙන ඉන්න කෙනෙක් බැලුවොත් මේ පුද්ගලයා ගැන හිතන්නේ කොහොමද? මේ පුද්ගලයාගේ තත්ත්වය කොහොමද? අර අයත් එක්ක සංසන්දනය කරාම සමහර විට හිතෙන්න පුළුවන් මේ පුද්ගලයා විඥාව දකින්නේ නැහැ කියලා. බලන්නේ නැහැ කියලා. එහෙම නැතිනම් 100ක් සීසන් නැතිව ඉන්නවා කියලා. එහෙම නැත්නම් සංඥාවෙන් එහෙම පිටිම මිදිලා කියලා. අන්නේ විදිහේ මේ හිස් බැල්ම පිළිබඳ අදහසක් තමයි ඔය නසඤ්ඤ සංඥා ආදියෙන් ප්‍රකාශ වෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය ලෝකයාගේ මේ මෝහයෙන් යුක්ත සංඥාවල රැවටෙන විදිහේ සංඥාව තමාගේ සංඥාව කරගත්තු කෙනෙකුත් නොවේ. නවිසඤ්ඤ සංඥා කියන්නේ ලෝකයාගේ සංඥාව නැති උනායි කියලා හිතන ක්ලාන්ත වූ පුද්ගලෙකුත් නොවේ මේ. නොපි අසන්නේ සංඥාව නැති වූ යම්කිසි ධානයකට සංවැදිලා ඉන්න කෙනෙකුත් නොවේ. නවි භූත සංඥා. මේ විදිහටම සංඥාව ඉක්ම වූ තත්වයකුත් නොවේ. මොන විදිහේ ප්‍රතිෂේධ හතරකින් දක්වලා තිබෙන්නේ අන්නර ප්‍රඥාවෙන් යුක්ත පුද්ගලයාගේ හිස් බැල්මයි. ඒකයි ලෝකයාට තේරුම් ගන්න අමාරු. දැන් මේ බුදු පියාණන්ගේ උපමාවටම තරමක් දුරට හෝ අනුරූපව අනවශ්‍ය නවීකරණයක් හැටියට සමහර විට කෙනෙක් හිතන්න පුළුවනි. නමුත් අපි කීප අවස්ථාවක සඳහන් කරන්නේ දුන අර චිත්‍රපටි ලෝකය කාටත් අවබෝධ කරගන්න පහසු උපමාවක් ඒක. සිනමා ලෝකයේ පිළිබඳව දවල් කාලයේ චිත්‍රපටියක් පෙන්වන අවස්ථාවේ ජනේල් දොරවල් ආදිය වසාගෙන යම්කිසි වෛවර්ණ චිත්‍රපටියක් ප්‍රදර්ශනය කරනවා. හදිසියෙම අර දොරවල් ආදිය යම්කිසි ප්‍රමාදයකින් නැරුණා. ඇරිලා ගියා. ඒ අවස්ථාවේ සිනමා නැරඹු පුද්ගලයා තුල ඇති වෙන වෙනස කොහොමද? එතනදී ඒ පුද්ගලයාටත් ඇති වෙන්නේ හිස් බැල්මක්. ඒ චිත්‍රපටිය තවදුරටත් පෙන්වනවා වෙන්න පුළුවනි. නමුත් අර පුද්ගලයාට ඒ චිත්‍රපටිය පෙනෙන්නේ නැහැ. දැන් අපි අර කිව්වා තදංග නිරෝධයක් සිද්ධ වෙනවා ඒ පුද්ගලයා තුළ. මේ දේශනා හැම එකකම පරමාර්ථය හැටියට දක්වන්නේ ඒතං සන්තං ඒතං පණිතං ආදී පාඨය. පාඨය අනුව එක්තරා විදිහක තදංග නිරෝධයක් අර පුද්ගලයා තුළ සිද්ධ වෙනවා. සබ්බ සංඛාරකයේ සිවිත. ඒ චිත්‍රපටිය හා සම්බන්ධ සිනමා දර්ශනය හා ඇති වුණ සංස්කාරයන් ඊ අවස්ථාවට සමනය වෙනවා. උපදි වශයෙන් සැලකනවා නම් යම්කිසි අත්දැකීම් රාශියක් මත පිහිටලයි කෙනෙක් චිත්‍රපටියේ ඉදිරි දර්ශන දෙස බලන්නේ. ඒ අත්දැකීම් රාශියත් ගිලිහිලා ගිහිල්ලා උපදින පටිච්චසමුප්පාදයක් වෙලා. තණ්හක්ඛයෝ
ඒ චිත්‍රපටිය පිළිබඳ තිබුණු ආසාව, තණ්හාව, ආසාව සංදිලා ගිහිල්ලා. විරාගෝ අර චිත්‍රපටියේ තිබුණු වෛවර්ණ භාවයේ විවර්ණ වෙලා හේදිලා ගිහිල්ලා. නිරෝධෝ චිත්‍රපටය දැන් ඒ පුද්ගලයාට නැවතිලා. නිබ්බාන ඒ පුද්ගලයාගේ సంతාණය දැන් නිවිලා. ඔන්න ඔය විදිහට බලනකොට ඒ පුද්ගලයාගේ හිස් බැල්මත් අර විද්‍යාබාන යෝනිසෝ මනසිකාරයෙන් යුක්ත ප්‍රඥාවන්තයාගේ හිස් බැල්මත් තීරුම් කිරීමටයි මේ පද හතර යොදලා තියෙන්නේ. එතකොට මේ ගාථාවේ විශේෂත්වයක් හැටියට අපිට කියන්න තියෙන්නේ අර අගපදයේ සංඥා නිදානාහි පపంచ සංඛා. ඒක ඊටාත්ම වැදගත්. මක්නිසාදයක් පపంచ සංඛාවෝ සංඥාව නිදානිය කොට ඇති හේයි. මේ පపంచ කියන වචනය බුද්ධ ධර්මයේ අතිශයින්ම ගැඹුරු අංශයක් පෙන්වුම් කරන වචනයක්. මේ වචනය ගැන සෑහෙන තැකීමක් නැති නිසා තමයි බෞද්ධ නිකායන් රාශියක් පැන නැගුණේ. අපේම බෞද්ධ දර්ශනීය පවා නොයෙකුත් ව්‍යාකූල විදිය අදහස් මේ නිවන පිළිබඳව පැන නැගුණේ. මේ පపంచ කියන වචනය ගැන සෑහෙන තැකීමක් නැති නිසා. ඒක නිසා අපි මෙතන ඉඳලා මේ පపంచ යන තීරුම් ගැනීමට සෑහෙන කාලයක් යොදවන්න බලාපොරොත්තු වෙනවා. මේ පపంచ කියන වචනේ සූත්‍ර ධර්මයේ යම්කිසි ගැඹුරු අර්ථයකින් යෙදී ඇති බවට ඉතාමත්ම පැහැදිලි සාධකයක් වශයෙන් අපට ඉදිරිපත් කරන්න පුළුවන් එක්තරා කාරණයක්. සාමාන්‍යයෙන් බුදු පියාණන් වහන්සේ එකම කාරණයකට එකම ප්‍රස්තුතියකට අදාළ ධර්ම සමූහයක් පිළිගස්සනකොට ඒ ධර්ම වලින් ඉතාමත්ම ගැඹුරු ඉතාමත්ම වටිනා දේ අගටයි සඳහන් කරනවා. දේශනාව කුළු ගැනීම වශයෙන්. අංගුත්තර නිකායේක බොහෝ විට දකින්න ලැබෙනවා. අංක වශයෙන් දක්වනවා කාරණා රාශියක් එහෙම දක්වලා අගට දක්වන්නේ වැදගත්ම දේ. ඒක සාමාන්‍ය රීතියක් වශයෙන් අප සලකනවා නම් අපිට සොයා ගන්න පුළුවනි. පపంచ ශබ්දයේ ඇතුළත් සූත්‍ර 7ක්ම මේ විදිහේ රටාවක් ඇති. ඒ කියන්නේ අවසානයේට සඳහන් වන්නේ පపంచ කියන පදේ. පపంచ පදේ වැදගත්කමෙන් පේනවා. අපිට ඊටාත්ම පැහැදිලි නිදර්ශනයක් දැන් සොයා ගන්න පුළුවන් අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ තිබෙනවා අනුරුද්ධ සූත්‍රය කියලා සූත්‍රයක්. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ පාචීන වංශදායේ භාවනා නියෝගීව සිටින අවස්ථාවක ධර්මානුකූල විතර්ක 7ක් ඇති වුණා. අපිච්ඡසායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස සන්තුට්ඨසායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස පවිත්තසායන් ධම්මෝ නායන් ධම්මෝ සංගණිකාරාමස්ස ආරද්ධ විරියසායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස උපට්ඨිත සතිසායන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ඨසතිස්ස සමාහිතසායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස පඤ්ඤවතෝයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ඒ විදිහේ විතර්ක 7ක් ඇති වුණා. මේ ගැන හිතා හුඟක් වෙලා අනුරුද්ධ ස්වාමීන් වහන්සේ එක්තරා විදිහක ධර්ම ප්‍රීතියකින් වෙන්නේ ඇති කල්පනා කරමින් හිටියේ. ගණන 7 නිසා පඤ්ඤාව අගට එන නිසා මෙච්චරයි හිතන්න පුළුවන් විතර්ක කියලා හිතුවා වෙන්න පුළුවන්. නමුත් බුදු පියාණන් වහන්සේ ඊට යොදුන් ගණන් නැත බෙහෙසකලාවණියේ වැඩ වෙසිමින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ හිත වැඩ කරන ආකාරය බලාගෙන හිටියා. දැකලා තීරුම් ගත්තා මේ හතෙන් සම්පූර්ණ නැහැ. වැඩේ සම්පූර්ණ නැහැ. අඩුවක් තියෙනවා කියලා මනෝමය කයකින් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඉදිරියේ පෙනී සිටලා සාදු සාදු කියලා ඒ විතර්ක හතට ප්‍රශංසා කළා. ඒවා මහා පුරුෂ විතර්ක හැටියට. ඒවත් හිතන්නේ හැබැයි මෙන්න අටවැන්නකුත් මේකට එකතු කරගන්න කියලා අටවැන්නුවත් 아무තු එකක් බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළා. මොකක්ද ඒ? නිප්පංචාරාමස්සයන් ධම්මෝ නිප්පංචරතිනෝ නායන් ධම්මෝ පංචාරාමස්ස පංචරතිනෝ. එතකොට මේක විග්‍රහ කරන්න කලින් අපිට මේ සඳහන් කළ දේවල් වල අර්ථයක් ප්‍රකාශ කරන්න සිද්ධ වෙනවා. මේ මුල් හත අපි ගත්තොත් අපිච්ඡසයන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස. ඒ කියන්නේ මේ ධර්මයේ අල්පේච්ඡ පුද්ගලයාටය ඉච්ඡාව නාසාවෙන් වැඩි පුද්ගලයාට නොවේ. සන්තුට්ඨසයන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස. මේ ධර්මයේ ලද දෙයින් සතුටු වෙන ගුණ ඇති පුද්ගලයාටය ලද දෙයින් සතුටු නොවන පුද්ගලයාට නොවේ. පවිත්තසයන් ධම්මෝ නායන් ධම්මෝ සංගණිකාරාමස්ස. මේ ධර්මයේ විවේකයට කැමති තැනැත්තාටය පිරිස් මැද ජීවත් වීමට කැමති පුද්ගලයාට නොවේ. ආරද්ධ විරියසයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. මේ ධර්මයේ අරමන ලද වීරිය ඇති පුද්ගලයාටය කුසීතයාට නොවේ. උපට්ඨිත සතිස්සයන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ඨසතිස්ස. මේ ධර්මයේ ඉලබ සිටි සිහියත්තාටය මුලා වූ සිහියත්තාට නොවේ.
සමාහිතස්සයන් ධම්මෝ නායං ධම්මෝ අසමාහිතස්ස. මේ ධර්මයේ සමාධිය සහිත තැනැත්තාටය අසමාහිත පුද්ගලයාට නොවේ. පඤ්ඤවතෝ අයං ධම්මෝ නායං ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මයේ ප්‍රඥාවන්තයාටය ප්‍රඥාව නැති පුද්ගලයාට නොවේ. ඒකට එකතු කළාට වෙන්නේ ඒක. ඒකට අපි පపంచ කියන වචනේ අර්ථය තාම නිගමනය නොකළ නිසා ඒ විදිහටමයි පරිවර්තනය කරන්න වෙන්නේ. නිප්පපංචාරාමස්සයන් ධම්මෝ නිප්පපංච රතිනෝ නායං ධම්මෝ පපංචාරාමස්ස පපංච රතිනෝ. මේ ධර්මය නිප්පපංචයෙන් සතුට වන්නා වූ නිප්පපංචෙහි ඇලුණු තැනැත්තාටය. මේ ධර්මයේ පපංචයෙන් සතුට වන පපංචයෙන් ඇලුණු පුද්ගලයාට නොවේ. බුදු පියාණන් වහන්සේ එකතු කළ 8 වෙනි එක මේක. මෙන්න මේ 8 වෙනි මහා පුරුෂ විතක්කයත් එකතු කරගෙන අනුරුද්ධ ස්වාමීන් වහන්සේ භාවනා කරලා රහත් වුණා. රහත් වෙලා එක්තරා ප්‍රීති වාක්‍යයක් උදානයක් ප්‍රකාශ කළා. ඒ උදාන ගාථා දෙකෙන් හෙළි වෙනවා මේ නිප්පපංචය පිළිබඳ පණිවිඩය. බුදු පියාණන් වහන්සේ දුන්න 8 වෙනි එක විශේෂයෙන් උන්වහන්සේට රහත් වීමට උපකාරී වූ බව. මේ බව ප්‍රකාශ වෙන්නේ යථාමී අහු සංකප්පෝ තතෝ උත්තරී දේශී නිප්පපංච රතෝ බුද්ධෝ නිප්පපංචං අදේශී තසාහං ධම්ම මඤ්ඤාය විහාසින් ශාසනේ රතෝ තිස්සු විඥා අනුපත්තෝ කතං බුද්ධස්ස ශාසන. යථාමී අහු සංකප්පෝ මගේ සිටිවිලි කොයි ආකාරයකට තිබුණේ මම හිතා හිටියේ යමන්ද තතෝ උත්තරී දේශී ඊට වඩා ඉහළ යම් කිසි දෙයක් දේශනා කළ බුදුරජාණන් වහන්සේ. නිප්පපංච රතෝ බුද්ධෝ නිප්පපංචං ආදේශී. නිප්පපංචයට ඇලුනා වූ බුදු පියාණන් වහන්සේ නිප්පපංච තත්වයක් මට දේශනා කළා. තස්සහං ධම්ම මඤ්ඤාය විහාසින් ශාසනේ රතෝ. උන්වහන්සේගේ ධර්මයේ තේරුම් අරගෙන මම ශාසනයේ ඇලුම වාසය කළා. තිස්සු විඥාන පත්තු කතං බුද්ධස ශාසනං. ත්‍රිවිද්‍යාවට මා පැමිණියා. බුදු පියාණන් වහන්සේගේ අනුශාසනය මා කරලා නිම කළා. මේ අපිට පෙනෙනවා පපංචේ තාමත්ම පපංච කියන වචනේ කොයිතරම් වැදගත්ද කියන එක. අපේ නිවනට උපකාර වන ඊ타මත්ම වැදගත් අදහසක් මෙතන තිබෙනවා. පපංච පදයට මුල් තැන දුන්න සූත්‍ර හැටියට අපිට සඳහන් කරන්න පුළුවන් නම් වශයෙන් කලහ විවාද සූත්‍රය, සක්කපඤ්ඤ සූත්‍රය, චූලසීහනාද සූත්‍රය, මදුපිණ්ඩික සූත්‍රය. මේ සූත්‍ර ගණනාවකම තිබෙනවා මේ පපංච කියන වචනයට අගතැනට යෙදීමෙන් වැදගත් තැනක් තියෙනවා. මේ පපංච කියන වචනේ අර්ථය තේරුම් ගැනීමට උපකාර වන සූත්‍ර අතුරින් ඉතාමත්ම වටිනා සූත්‍රයක් තමයි මදුපිණ්ඩික සූත්‍රය. ඒක නිසා අපි මෙතන ඉඳලා මදුපිණ්ඩික සූත්‍රය ගැන ප්‍රමාණවත් විග්‍රහයක් කරමු. මේ මදුපිණ්ඩික සූත්‍රය ඇත්ත වශයෙන්ම අවස්ථා තුනකින් විකාශනය වන සූත්‍රයක්. හරියට ජවනිකා තුනක් වගේ. මේ සූත්‍ර විග්‍රහයට බසින්න කලින් මේ මදුපිණ්ඩික කියන සූත්‍ර නාමය ගැන පොඩි හැඳින්වීමක් කිරීම සමහර විට සුදුසු වෙන්න පුළුවන්. මේ සූත්‍ර දේශනාව අවසානයේදී ආනන්ද ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේට ප්‍රකාශ කරනවා ස්වාමීනි හරියට අර කුසගින්නෙන් පෙළෙන පුද්ගලයෙකුට මීපිඬක් ලැබුණාම ඒ පුද්ගලයා මේ මීපිඬ යම් යම් පැත්තකින් රස බලයි. ඒ පැත්තෙන්ම කෙලවර නොවන නිමක් නැති මීපෙනි ගලාගෙන එන්නේද? ඒ අන්දමින්ම මේ ධර්මපර්යාය මේ සූත්‍රය යම්කිසි නුවණැති භික්ෂුවක් ප්‍රඥාවෙන් පරීක්ෂා කරතොත් එයින් සතුටක් චිත්ත ප්‍රසාදයක් ලබනවා. ස්වාමීනි මේ සූත්‍ර දේශනාවට දී යුතු නම මොකක්ද කියලා බුදු පියාණන් වහන්සේගෙන් විමසනවා. අන්නේ අවස්ථාවේ තමයි බුදු පියාණන් වහන්සේ මේ සූත්‍රයට නම දී වදාළේ. එහෙමනම් ආනන්ද මේ සූත්‍රයට මදුපිණ්ඩික කියලා කියන්නේ. මේ පිඬ කියලා ප්‍රකාශ කරනවා. මේ පිඬේ සම්පූර්ණ රසය උරා ගන්න අපට ශක්තිය මදි. ඒ වගේම සමහර විට කාල වේලාවක් මදි වෙන්න පුළුවන් නේද? නමුත් ටිකක් හරි මේ ගැන ප්‍රකාශ කරනවා නම් මේ සූත්‍රයේ පළමුවෙනි ජවනිකාව පළමුවෙනි අවස්ථාව හැටියට තියෙන්නේ බුදු පියාණන් වහන්සේ කිඹුල්වත්පුර මහා වනයේ දිවා විහරණී වැඩ සිටිනවා. ඒ අවස්ථාවේ දණ්ඩපාණී නැමැති ශාක්‍යයා ඒ කියන්නේ හැරමිටියක් බස්තමක් වෙන දෙයකට අරගෙන ආයේ පුද්ගලයා විතින්නේ බුදු පියාණන් වහන්සේ ළඟට ඇවිත් ඊටාම කෙටි ප්‍රශ්නයක් ඇසුවා. කිං වාදී සමනෝ කිමක්ඛයි? ශ්‍රමණේ ඔබේ වාදී කුමක්ද? ඔබ කුමක්ද ප්‍රකාශ කරන්නේ? ඒකට බුදු පියාණන් වහන්සේ දුන්න පිළිතුර ඊටාම දිග පිළිතුරක්. යථාදී khෝවාහුසෝ සදේවකේ ලෝකේ සමාරකේ සබ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මණ්‍ය පජාය
සදේව මනුස්සාය න කේනචි ලෝකේ විග්‍රහය තිට්ඨති යථාජපන කාමෙහි විසංයුත්තං විහරන්තං තං බ්‍රාහ්මණං අකතං කතින් චින්න කුක්කුච්ඡං භවා භවේ වීතතන්තං සංඥා නානුසෙන්ති එවං වාජී කෝහං ආසෝ එවං අක්ඛාය. මේ පිළිතුර පරිවර්තනය කිරීමත් ලේසි වැඩක් නෙවෙයි. එවැත්නි දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත මේ ලෝකෙහි මහාන බමුණන් සහිත දෙවියන් සහිත මේ ප්‍රජාවෙහි යම් බඳු දෘෂ්ටි ඇත්තේ කිසිවකු සමගත් වාද නොකර සිටීද එසේම කාමයන්ගෙන් වෙන්ව සිඳිනාද කුකුස් විචිකිච්ඡා ඇතිව භවය විභවය පිළිබඳ තෘෂ්ණාවද පහකට වාසය කරන්නා වූ ඒ බ්‍රාහ්මණයා කියලා කියන්නේ රහතන් වහන්සේ පිළිබඳවයි. ඒ බ්‍රාහ්මණයා වෙත සංඥාව ලැබෙන ගනිද්ද සංඥාව අනුසය වශයෙන් ලැබගන්නේ නැද්ද? අන්නේ බඳු වාදයක් අන්නේ බඳු ධර්මයක් මම ප්‍රකාශ කරනවා කියලායි බුදු පියාණන් වහන්සේ පිළිතුරු දුන්නේ. මේ පිළිතුරේ මහා පුදුම ගැඹුරක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ලෝකයේ යම්කිසි වාදයක් ප්‍රකාශ කරනවා නම් ඒ වාදයේ අනිත් වාදත් එක්ක ගැටෙන එක ස්වාභාවික දෙයක්. ඒ වගේම යම්කිසිවක් ප්‍රකාශ කරනවා නම් මේ ප්‍රකාශ කරන දේ පිළිබඳ සංඥාවල් උද්දලය තුළ තිබෙනවා. නමුත් මේ බුදු පියාණන් වහන්සේ දීලා තිබෙන පිළිතුර පරස්පර විරෝධී කියමනක් වගේ. කෙටියෙන් ගත්තොත් අපිට සලකා ගන්න පුළුවනි විශේෂ ලක්ෂණ දෙකක් තියෙනවා මේ බුදු පියාණන් වහන්සේ දුන්න පිළිතුරේ. එකක් තමයි බුදු පියාණන් වහන්සේගේ වාදය යම් බඳුද ඒ වාදය අනිකුත් වාද සමග ගැටෙන්නේ නැහැ. ඒ වගේම බුදු පියාණන් තුල සංඥාවල් අනුසය වශයෙන් නැහැ. සංඥා කියන වචනේ එතන යෙදීමක් විශේෂයි. අපි දැන් සංඥා ගැන විශේෂ අවධාරණයකුත් කළා. බුදු පියාණන් වහන්සේ තුල සංඥා අනුසය වශයෙන් නැහැ. එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේ දක්වන ඒ වාදී බුදු පියාණන් වහන්සේ තුල සංඥා අනුසය වශයෙන් නැහැ. එහෙම නැත්නම් බුදු පියාණන් වහන්සේගේ දක්වන ඒ වාදී මේක ඇහුවම මේ දණ්ඩපාණි ශාක්‍ය කළ දේ දක්වලා තියෙනවා. අපි මේකට ජවනිකා කියලා කිව්වෙත් නිකන් නෙවෙයි. ඊළඟට මේ දණ්ඩපාණි ශාක්‍ය මොකද කළේ? ඒක සූත්‍රයේ දක්වන්නේ හිස සලලා දිව හොලවලා නලේ රැලි ගන්නවාගෙන දණ්ඩපාණි ශාක්‍ය පිටත් වෙලා ගියා කියලා. බුදු පියාණන් වහන්සේගේ පිළිතුරෙන් ශ්‍රද්ධාවක්වත් කිසිම වෙනසක්වත් සිදු වුණේ නැහැ පුද්ගලයා තුළ. එතකොට එතනින් මේ අවස්ථාව ඉවරයි. ඊළඟට අපිට දක්නට ලැබෙන්නේ බුදු පියාණන් වහන්සේ හැන්දෑ යාමේ සංඝයා වහන්සේලා මැද ධම්සභා මණ්ඩපේ කියලා අපිට හිත කියන්න පුළුවන් වැඩ ඉන්නවා. මේ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා මම මෙහිම දිවා විහාරයෙන් වැඩ ඉන්නකොට මෙහෙම කෙනෙක් ආවා. මෙහෙම ප්‍රශ්නයක් ඇසුවා. මම ඊට මෙහෙම පිළිතුරක් දුන්නා කියලා. එතකොට මේ පිරිසකින් එක් සංඝයා වහන්සේ නම බුදු පියාණන් වහන්සේගෙන් ඇසුවා. බුදු පියාණන් වහන්සේ කළ ප්‍රකාශය අදහස කුමක්ද? මොකක්ද මේකේ තීරුම කියලා. ඔන්න එතකොට අරකටත් වඩා දීර්ඝ එක්තරා පාඩයක් බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. යතෝ නිදානම් බික්කු පුරිසං පపంచ සංඥා සංඛා සමුදාචරಂತಿ එත්තචේනති අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජ්ජෝසේතබ්බං ඒ සේවන්තෝ රාගානුසයානං ඒ සේවන්තෝ පටිඝානුසයානං ඒ සේවන්තෝ දිඨානුසයානං ඒ සේවන්තෝ විචිකිච්ඡානුසයානං ඒ සේවන්තෝ මානානුසයානං ඒ සේවන්තෝ භවරාගානුසයානං ඒ සේවන්තෝ අවිජ්ජානුසයානං ඒ සේවන්තෝ දණ්ඩාදාන සත්තාදාන කලහ විග්ගා විවාද තුවන්තුව පේසුඤ්ඤ මුසාවාදානං එත්තේතේ පාපකාපසල ධම්මා පරිශේෂානේ විචාන. මේක ප්‍රකාශ කරලා මේකට ජවනිකාව කියලා කියන්නේ හේතු සහිතව. මේ තරම් දිග ප්‍රකාශයක් කරලා බුදු පියාණන් වහන්සේ එහෙමම හුනස් නැගිටලා විහාරයට පිවිසිලා. අර භික්ෂුන් වහන්සේලාට මොකක්ද සිද්ධ වුනේ කියලා අපිට හිතා ගන්න පුළුවන්. අසුව පාඨයටත් වඩා දිග පාඨයක් ප්‍රකාශ කළා. ඒකත් සම්පූර්ණ නෑ. ඒකේ අසම්පූර්ණ භාවය ඇත්ත වශයෙන්ම මේක පරිවර්තනය කරනකොටයි තේරෙන්නේ. අර මුල් පාඨයක් ගැටලුවක් හැටියට ප්‍රහේලිකාවක් තුල ප්‍රහේලිකාවක් වගේ ඉදිරිපත් කරලා තියෙනවා. යතෝ නිදානම් බික්කෝ පపంచ සංඥා සංඛා සමුදාචරಂತಿ. මහානේ යම් හේතුවක් යම් කරුණක් නිසා පపంచ සංඥා සංඛාව පුරුෂයෙකු අභිභවනය කරද්ද මැඩලද්ද එක්කචේනති අභිනන්දිතබ්බං. අන්නේ කාරණේ පිළිබඳව අභිනන්දිතබ්බං අභිවදිතබ්බං අජෝසේතබ්බං කියන පද තුනේ අදහස අපට ගන්න පුළුවනි. ඒ කාරණේ පිළිබඳව සතුටු විය යුත්තක් හෝ කියාපෑ යුත්තක් හෝ බැඳී සිටිය යුත්තක් හෝ නැත්නම් ඒ සේවන්තෝ රාගානුසයන්ගේම රාගානුසයන්ගේ කෙලවරය. එහෙම පටිඝානුසයන්ගේ කෙලවරය. එහෙම දිට්ඨිානුසයන්ගේ කෙලවරය. එහෙම විචිකිච්ඡානුසයන්ගේ කෙලවරය.
එහෙම මානාංශයන්ගේ කෙලවරේ, එහෙම භවරාගාංශයන්ගේ කෙලවරේ, එහෙම අවිජ්ජාංශයන්ගේ කෙලවරේ. එහෙම දඬු ගැනීම, ආයුධ ගැනීම, කලහ විග්‍රහ විවාද, බහින් බස් වීම, කේලාම් කීම ආදී මේ සියලු අකුසල් වල කෙලවරේ. එත්තේතේ පාපක අකුසල ධම්ම අපරිශේෂා නිරුද්ධಂತಿ. මේ සියලු පාපී අකුසල ධර්ම සම්පූර්ණයෙන්ම නිරවශේෂයෙන්ම නිරුද්ධ වේ. මෙතන වඩාත් ගැටලුව වන්නේ මර මුල කියාපු වචන ටික. යතෝ නිදාන. යම් කාරණයක් නිසා පపంచ සංඥා සංඛාව පුරුෂයෙකු මැදලද්ද. එහිලා සතුට වේ යුත්තක්, කියා පෑ යුත්තක්, මැදි සිටිය යුත්තක් නැත්නම් තමයි ඔය කියාපු විදිහට අනුසය ආදී සියලු කෙලෙස් සම්පූර්ණයෙන්ම නිරවශේෂ වශයෙන්ම ප්‍රහින්න වන්නේ. එතකොට බුදු පියාණන් වහන්සේ නිර්ලා ගියාට පස්සේ මේ සංඝයා වහන්සේලාට කර කියා ගන්න දෙයක් නැහැ. වටපිට බලනකොට මහා කච්චාන ස්වාමීන් වහන්සේ ඉන්නවා. ඉතින් මහා කච්චාන ස්වාමීන් වහන්සේට ආරාධනා කළා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ විසිනුත් බොහෝ අවස්ථාවල ඔබ වහන්සේට ප්‍රශංසා කරලා තියෙනවා. කෙටියෙන් දේශනා කළ දේවල් දීර්ඝ වශයෙන් විවරණය කිරීමට දක්ෂයෙකු හැටියට කරුණාකරලා අපට මේක විග්‍රහ කරන්නයි කියලා. මහා කච්චාන ස්වාමීන් වහන්සේ ටිකක් අදිමදි කළා. නමුත් පසුව මේ බලවත් ඇවිටිල්ල නිසා ඔන්න ඊළඟට දෙනවා විවරණය. දැන් අපි එන්නේ සූත්‍රයේ 3 වෙනි අවස්ථාවටයි. මහා කච්චාන ස්වාමීන් වහන්සේ දෙන විවරණය ඊළඟට අපි ප්‍රකාශ කරන්නේ. චක්කුංචාවසෝ පටිච්ච රූපේ චුප්පජ්ජති චක්ඛු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පపంచේති යං පపంచේති තතෝ නිදානං පුරිසං පపంచ සංඥා සංඛා සමුදාචරಂತಿ අතීතානාගත පච්චුප්පන්නේසු චක්ඛු විඤ්ඤේසු රූපේසු. අත් වශයෙන්ම අසත් රූපයත් පිළිබඳව පමණක් නොවේ, ඉන්ද්‍රිය 6 පිළිබඳවම ඒ විදිහට ඒ සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ එක එකක් නොකියුවට තේරුම් ගැනීම පහසුයි. පරිවර්තනයේ වශයෙන් ගත්තොත් මෙහිමයි ගන්න තියෙන්නේ. චක්කුංච ආවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාන. එවත්නි අසද රූපද නිසා චක්ඛු විඥානය උපදී. තින්නම් සංගති පස්සෝ මේ තුනෙහිම එකතු වීම, එක්තැන් වීම ස්පර්ශය. පස්සපච්චය වේදනා. ස්පර්ශයේ ප්‍රත්‍ය කරගෙන වේදනාව ඇති වේ. ඊළඟට යම් වේදේ තං සංජානාති. යමක් විඳීද එය හඳුනා ගන්න. යම් සංජානාති තං විතක්කේති. යමක් හඳුනා ගනීද ඒ පිළිබඳව විතර්ක කරයි. යම් විතක්කේති තං පపంచේති. යමක් පිළිබඳව විතර්ක කරයිද ඒ පිළිබඳව ප්‍රපංච කරයි. යම් පపంచේති තතෝ නිදානං පුරිසං පపంచ සංඥා සංඛා සමුදාචරಂತಿ. යමක් පිළිබඳව ප්‍රපංච කරයිද තතෝ නිදානං අන්න දැනුයි විස්තර වුණේ. අර යතෝ නිදානං එකට අවශ්‍ය අනිකුත් වචනේ ආවේ දැනුයි. තතෝ නිදාන. යම නිසා ඒ නිදාන කරගෙන පුරිසං පపంచ සංඥා සංඛා සමුදාචරಂತಿ. පపంచ සංඥා සංඛාවෝ පුරුෂයෙකු අර කියාපු ඉන්ද්‍රිය ඥානය මෙහි වූ පුද්ගලයාව මැඩපවත්වනවා. අභිභවනය කරනවා. කුමක් පිළිබඳව? අතීතානාගත පච්චුප්පන්නේසු චක්ඛු විඤ්ඤේසු රූපේසු. අතීතානාගත ප්‍රත්‍යুৎපන්න වර්තමාන කියන කාලත්‍රයටම ආයත් ඇසින් බලා දත යුතු රූපයන් පිළිබඳව අතීතයේ බලපු රූපත් අනාගතයේ බලන්න තියෙන රූපත් මේ දැන් පෙනෙන රූපත් පිළිබඳව පపంచ සංඥා සංඛාවන් අභිභවනය කරනවා කියලා. ඒ විදිහටම තමයි කනත් ශබ්දයක් ආදීදී. අවසාන වශයෙන් සිත ධර්මයනුත් පිළිබඳව මේ ආකාරයෙන්ම සඳහන් කරනවා මහා කච්චාන ස්වාමීන් වහන්සේගේ විග්‍රහය. මෙතනදීත් අපට යම් කිසිවක් කියන්න සිද්ධ වෙනවා. අටුවාවේ මේක විග්‍රහ කරලා තිබෙන ආකාරය. මේ සූත්‍රයේ පపంచ සංඥා සංඛා පදයේ ගැඹුරු අර්ථය හෙළි වෙන ආකාරයටම නොවේ මේක විග්‍රහ කරලා තියෙන්නේ. ඒකට විශේෂ හේතුවක් වන්නේ මුලින් කියාපු පාඨයේ තේරුම් කිරීමේදී අටුවාව මෙතන තියෙන කාරකය පිළිබඳ විශේෂත්වය නැතකා හරිනවා. ඒ කියන්නේ මේක ආරම්භ කෙරෙන්නේ කොහොමද? භාවකාරකී. චක්ඛුංච ආවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාන. අසත් පටිච්ච කියන වචනේ එතන ප්‍රතිසමුප්පාද ධර්ම. ප්‍රතිසමුප්පාද න්‍යායයට එකඟව. අසත් රූපේන උත්පත්ති කරගෙන චක්ඛු විඥානය උපදිනවා. තින්නම් සංගති පස්සු. මේ තුනෙහිම එකතු වීම ස්පර්ශය. පස්සපච්චය වේදනා. ස්පර්ශයේ ප්‍රත්‍ය කරගෙන වේදනාව. අන්න එතන ඉඳලා විශේෂත්වයක් තියෙනවා. යම් වේදේති තං සංඥානාති.
යං සංජානාති තං විතක්කේති. යං විතක්කේති තං පపංචේති. ওই විදිහට ඇත්ත වශයෙන්ම අවස්ථා තුනකට බෙදන්න පුළුවන් ඉන්ද්‍රිය ඥානය පිළිබඳව දක්වලා තිබෙන මේ විස්තරය. මහා කච්චාන ස්වාමීන් වහන්සේ කළ විස්තරය. භාවකාරකයෙන් ආරම්භ වෙන්නේ. වේදනා අවස්ථාවටපත් වුණාට පස්සේ තියෙන්නේ යම් වේදේති තං සංජානති. යමක් විදිහට හඳුනාගනි. යමක් හඳුනාගනි දේ පිළිබඳව විතර්ක කරා. අපි මෙහෙම පරිවර්තනය කළාට මොකද අටුවාව මේක තෝරන්නේ සංඥා සංජානාති. විතක්කෝ විතක්කීති. ඔන්න ඔය විදිහට අර පුද්ගලයෙකු කරන දෙයක් හැටියට නොවේ එතන දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ ඔන්න වේදනාව ඇති වෙනවා. ඒ වෙලාවට සංඥාව ඉදිරිපත් වෙලා ඒ වේදනාව හඳුනා ගන්න. ඊළඟට විතර්කයේ ඉදිරිපත් වෙලා සංඥාව පිළිබඳව විතර්ක කරනවා. ඊළඟට පపంచේ නැගී හිටලා විතර්කයේ පිළිබඳව ප්‍රපංච කරනවා. ওই විදිහට අටුවාව තෝරනවා. එයින් අර මහා කච්චාන ස්වාමීන් වහන්සේ මේ විග්‍රහයේදී මේ විදිහට කාර්යයක් දැමීමේ අදහස අමතක වෙලා තිබෙනවා. යම් කිසි විශේෂ අර්ථයකිනුයි මෙතන ඒක යොදලා තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ අර යතෝ නිදානම් බික්ක පුරිසං පపంచ සංඥා සංඛා සමුදාචරಂತಿ ආදී වශයෙන් දැක්වූ පపంచ සංඥා සංඛා පුද්ගලයෙකු මැඩෙන ආකාරය විග්‍රහ කිරීමටයි මහා කච්චාන ස්වාමීන් වහන්සේ මේ විදිහට මේ ධර්ම සමූහය තුන් ආකාරයකින් දක්වලා තිබෙනවා. ආරම්භයේ භාවකාරක වශයෙන්. ඊළඟට තිබෙන්නේ කර්තෘකාරක වශයෙන්. අර පුද්ගලයා වේදනාවෙන් පස්සේ තම අතට ගන්නවා වැඩ ටික. යම් වේදී තිතං සංජානති. අර වේදනාවෙන් පස්සේ හඳුනා ගන්නවා. ඒ හැඳිනීම පිළිබඳව ඊළඟට විතර්ක කරනවා. ඒ විතර්ක පිළිබඳව ප්‍රපංච කරනවා. ඔන්න තුන්වෙනි අවස්ථාව. ඒ හැමතෙම වඩා ඕලාරිකයි. ක්‍රමක්‍රමයෙන් ඉන්ද්‍රිය ඥානයේ ඕලාරික වන ආකාරයයි මහා කච්චාන ස්වාමීන් වහන්සේ පෙන්වන්න කරන්නේ. තුන්වෙනි අවස්ථාව ඉතාමත්ම ඕලාරිකයි. ඒක මොකක්ද? යම් පపంచේති තතෝ නිදානං පුරිසං පపంచ සංඥා සංඛා සමුදාචරಂತಿ. එතන පුරිසං කියලා කියන්නේ කර්ම විභක්ති රූපයෙන් හැඟෙන්නේ. අර ඉන්ද්‍රිය ඥානය මෙහි වූ පුද්ගලයාව මැඩපවත් වෙනවා අර පపంచ සංඥා සංඛාව. මේ සංඛා කියන වචනේ පවා දීර්ඝ විස්තරයකින් විවරණය කළ යුතුයි. කුමක් හෝ වේවා පపంచ සංඥා සංඛාව අර ඉන්ද්‍රිය ඥානය මෙහි වූ පුද්ගලයාව මැඩලනවා අභිභවනය කරනවා. අන්නේ විදිහේ දෙයක් මෙතන කියවෙන්නේ. අන්නේ මැඩලීම නිසා තමයි අර කියාපු විදිහට අර ක්ලේශ රාශිය ලෝකී ඇති වෙන්නේ. පపంచ කියන වචනේ වැදගත්කම එතන අපිට පේනවා. මේක අපි පොඩි උපමාවක් වශයෙන් දක්වතොත් මෙතන මේ වන සිද්ධිය සාමාන්‍ය ජනකතාවක් තියෙනවා. මන්ත්‍රකරුවන් 3 දෙනෙක් කැලයක් මැදින් යනකොට ව්‍යාග්‍රේකුගේ ඇටසැකිලි දැකලා ඒ 3 දෙනාම එකතු වෙලා ඒ ව්‍යාග්‍රේ යථා තත්ත්වයටපත් කරන්න කතා කරගත්තා. එක්කෙනෙක් ඇට ටික එකතු කරලා ව්‍යාග්‍රහගේ රූපය මැව්වා. තව කෙනෙක් මසුත් එකතු කළා. තුන්වෙන්න පණ දුන්නා. පණ දුන්නට පස්සේ මොකද වුනේ? ව්‍යාග්‍රයට ගුදුරු වුණාර මන්ත්‍රකාරය. අන්න ඒ වගේ දෙයක් සංකල්ප පිළිබඳ විතර්ක පිළිබඳ ගැඹුරු දර්ශනයක් මේ සූත්‍රයේ සඳහන් වෙනවා. මේක මේ පිටක් කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ ආනන්ද ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ නිකන් නෙවෙයි. මෙතන තියෙනවා සම්පූර්ණ රහස. සියලුම දෘෂ්ටිවාද පිළිබඳ සංඥාවල් අනුශය වශයෙන් ලැබ ගැනීම පිළිබඳ රහස මෙතන තියෙනවා. සංකල්ප විතර්ක පිළිබඳව බෞද්ධ දර්ශනයේන ඒ වගේම වාග් විෂය පිළිබඳව අපි එදිනදා ව්‍යවහාර කරන වචන පිළිබඳව ප්‍රඥප්ති පිළිබඳව යම් කිසි ගැඹුරු දර්ශනයක් මෙතනින් හෙළි වෙනවා. අපි තාම පపంచ පිළිබඳව අර්ථ වශයෙන් ප්‍රකාශ කළේ නැහැ. කෙටියෙන් සඳහන් කරනවා නම් මේ පపంచ කියන වචනේ නිරුක්තිය සලකා බැලුවොත් වාග් ප්‍රපංචය කියන වචනේ සාමාන්‍යයෙන් ව්‍යවහාරයේ යෙදෙනවා. ඒ කියන්නේ වාග් බාහුල්‍ය වචන වැඩිපුර යෙදීම. එහෙම නැත්නම් පමණට වඩා විස්තර කිරීම කියලා ඒ අදහස කියවෙනවා. ප්‍රපූර්ව පංච ධාතුවෙන් එන වචනයක් තියෙනවා. ඒකේ අදහස විහිදී යාම විස්තර කිරීම. ඒ අර්ථ තියෙනවා. ප්‍රපංචයෙන් බොහෝ විට සිදුවන්නේ එක්තරා විදිහක මෝහනයක් අවුල් වීමක්. ඒ අර්ථයක් තියෙනවා. තවත් සමහර තැන්වල මේ පపంచ වචනේ යොදනවා කෙටියෙන් ප්‍රකාශ කළ දෙයක් වඩා සවිස්තරව දැක්වීමට. අර පුද්ගලයන් 4 දෙනෙක් ගැන සඳහන් වෙනවා උග්ඝටිතඤ්ඤු විපංචිතඤ්ඤු නෙය්‍යෝ පදපරමෝ කියලා. එතන තියෙනවා විපංචිතඤ්ඤු කියන වචන එක. ඒකත් මේ පపంచ පදයට ටිකක් සමානයි. කෙසේ හෝ මේ පపంచ පදයේ සාමාන්‍යයෙන් වාග් ව්‍යවහාරයේ වශයෙන් බලනකොට එක අර්ථයක් තියෙනවා. එක්තරා විදිහක අනවශ්‍ය වාග් බාහුල්‍යයක්. වචන වැඩි වීමක් නිසා ඇති වෙන මෝහනයක්. නමුත් මෙතන ඊට වඩා ගැඹුරක් දකින්න පුළුවන්. ඒ කියන්නේ
මේක සාමාන්‍ය කතා ව්‍යවහාර පිළිබඳ දෙයක් නෙවෙයි මේ. සිත පිළිබඳව. ඉන්ද්‍රිය ඥානෙ පිළිබඳව. ඇත්ත වශයෙන්ම විතර්ක වලට පස්සේ එන අවස්ථාවක් හැටියට මේ ප්‍රපංචය දක්වලා තියෙන්නේ. විතක්ක ਵਿਚාර කියන වචන දෙකිනුත් අපට පේනවා විතර්කයට පසුව ਵਿਚාරය යොදලා තියෙන්නේ. අර විතර්කයේම තියෙන සිත දුවවන ස්වභාවය. දුරංගමං ඒකතරං ආදී වශයෙන් සිතේ තිබෙන දුවන ස්වභාවය මේ විතර්ක උඩයි යන්නේ. විතර්ක සංකල්ප. අන්නේ දිවීමේ නැති වෙන බරපතලම මෝහය හෙළි වෙනවා මේ ප්‍රපංච කියන වචනේ. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.